ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙතගෙන එන අකාලික මුනිදහම් ධර්මදේශනාමය වැඩසටහනයි අප අදත් මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අකාලික මුනිදහම් ධර්මදේශනාමය වැඩසටහනින් අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරනවා. ඔබට බොහෝ කාරණා අපි පෙන්වා දෙනවා. බොහෝ කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්නට ඉඩ සලස්වනවා. ඉතින් අද දවසේදී ධර්මදේශනාමය වැඩසටහනට මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. අකාලික මුනිදහම් ධර්මදේශනාමය වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දෙහත්වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. සුපින්නතුනි, ධර්මදේශනය ආරම්භ කරන්නටයි අප දැන් සූදානම් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා කෙරෙහි ඔබේ අවධානය මැනවින් යොමු කර බොහෝ කාරණා ඔබේ ජීවිතයට එකතු කර ගන්නා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. මහමෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා මැනවින් පෙන්වා දෙන සේක්වා. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය අධිෂ්ඨාන කරගන්න මේ විදිහට කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි.
උතුම් තිසරණ සහිතව මාගේ මේ සීලය මෙලොව යහපත පිණිසම පරලොව සුගතිය පිණිසම අමාමා නිවන පිණිසම උපකාර වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ගෞතම තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ලස්සන දේශනාවක් අපි දැන් මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකාය 2 කියන උතුම් පොත් වහන්සේ තුල. මේ දේශනාවේ නම සමන මණ්ඩිකා සූත්‍රය. දේශනාවේ නම සමන මණ්ඩිකා. සමන මණ්ඩිකා කියන ගෘහපති ආරම්භය භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දේශනාව. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ, අනාථපිණ්ඩික සිටුතුමා විසින් කරලා පූජා කරපු ආරාමේ. භාග්‍යතුන් වහන්සේ ඒ සවැත් නුවර ජේතවනාරාමේම වැඩ සිටිද්දී ඒ සවැත් නුවරම තිඹිරි රුක් වලින් පිරිච්ච ආරාමයක් තිබුණා. ඒකට පාලියෙන් කියන්නේ තින්දුකාචීරේ. ඒ තිඹිරි රුක් වලින් හදලා ඒ කියලා තිඹිරි රුක් වවලා මල්ලිකා බිසව, කොසල් රජුරුවන්ගේ බිසව දේවීන් වහන්සේ මල්ලිකා දේවිය හදලා පූජා කරපු ආරාමයක්, අන්‍ය පරිබ්‍රාජකයන්ට හදලා පූජා කරපු ආරාමයක් තිබ්බා. මේ ඒ ආරාමේ ඒ පරිබ්‍රාජකයන්ට පූජා කරලා තිබ්බේ. එතකොට මේ ඒ කාලේ ඒ පරිබ්‍රාජකයොත් ඒ සවැත් නුවර අසලම ජේතවනාරාමයේ අසලම වාසය කළා. අර තින්දුකාචීරේ. එතකොට අර භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නවා. ඒ අසලින්ම තින්දුකාචීරේ තිඹිරි රුක් වලින් පිරිච්ච ආරාමේ පරිබ්‍රාජකයොත් වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හිටියා සමන මණ්ඩිකා පුත්‍ර උග්ගාමාන කියලා. එතකොට මේ සමන මණ්ඩිකා පුත්‍ර කියන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ බෑ දකින්න ඕනේ කියලා මේ පිටත් වෙන උදේවරුේ. පිටත් වුණාට පස්සේ මට කල්පනා වුණා දැන් භාග්‍යතුන් වහන්සේ යන්න බෑ දකින්න යන්න හොඳ වෙලාව නෙමෙයි. දැන් මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා හුදෙකලා විවේකී බණ භාවනා කරගෙන ඉන්න වෙලාව. භාග්‍යතුන් වහන්සේ හුදෙකලා විවේකී බණ භාවනා කරගෙන ඉන්න වෙලාව. දැන් බලන්න ඒ කාලේ හොඳට අපිට තේරෙනවා ගිහි කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් බෑ දකින්න යනකොට කල්පනා කරපු විදිහ. අද ඒක නෙමෙයි බලන්නේ. අපිට කොයි දාට විවේකයේ තියෙන්නේ, අපි ඒ විවේකයේ තමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ කැපෙලා ඉන්න ඕනේ ගිහි කෙනා වෙනුවෙන්
විවේකයේ කැප කළා හරි කමන්නේ අපේ වැඩි කළා දෙනවා නම් කියලා. නේද? අපේ වැඩ කටයුත්ත කොහොම හරි කරලා දෙනවා නම් ස්වාමීන් වහන්සේලාගේ විවේකයේ කැප කළා හරි කමන්නේ නේද? ඒ කාලේ බලන්න මිනිස්සුන්ගේ තිබිච්ච ගුණධර්ම වල ඒකයි මේ මිනිස්සු වේගෙන් ධර්මය අවබෝධ කරා ගියේ. ඒ මිනිස්සුන්ට ලස්සනට ධර්මය අවබෝධ වෙනවා. මේ මිනිස්සු ගුණධාමෙන් පිරීලා. ලොකු ගෞරවයක් ස්වාමීන් වහන්සේලා ගැන තිබ්බා. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය අද ඒ ගෞරවය එන්නේ නැහැ මිනිස්සුන්ට. එන්නේ නැත්තේ ඇයි? අද මිනිස්සුන්ගේ අඩුපාඩු පුරවන අදහසින් තමයි වික්ෂුන් වහන්සේලා ගැන බලන්නේ. අපේ අඩුව පුරවන්න අර වැඩේට මේ වැඩේට ඇයි කියපුවම ටක් ගාලා එනවනේ. නේද? ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒ කාලේ ලොකු ගෞරවයක් වික්ෂුන් වහන්සේලා ගැන මේ මිනිස්සුන්ට තිබුණා. ඒ නිසා ඒ මිනිස්සු කල්පනා කළා නේද? ඒ මිනිස්සු කල්පනා කළා අපි මේ කැප කරන්නේ ස්වාමීන් වහන්සේලාගේ හුදකලා විවේකී බණ භාවනා කරන්න තියෙන කාලයයි. ඒ කාලයට අපි බාධා කරන්න ඕනේ නැහැ. ඒ කාලේනේ අපි බාධා කරන්න හොඳ නැහැ. ඒ නිසා අපි කාලේ කැප කරලා හරි කමන්නේ අපි අපේ ඒ වෙලාව වෙන මොකක් හරි කටයුත්තක් කරලා දාලා වෙලාව වෙනකන් ඉන්නවා කියලා නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කවුද ගෘහපතියා කල්පනා කළා මේ භාගතුන් වහන්සේ බෑ දකින්න යන හොඳ වෙලාව නෙවෙයි. භික්ෂුන් වහන්සේලා බෑ දකින්න යන හොඳ වෙලාව නෙවෙයි. ඒ නිසා මට දැන් කාල වේලාව තියෙන නිසා මේ අසලම තියෙනවා තින්දුකා චීරේ මේ අන්‍ය තාපසයන්ගේ ආරාමේ මේ ආරාමෙට ගිහිල්ලා ඒ ආරාමේ ඉන්න පරිබ්‍රාජකෙත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා කාලේ වෙලාව යනකම්. එතකොට බලන්න දැන් සමහර වෙලාවට හිතනවා අද කාලේ ගිහි මිනිස්සු කාලේ යවන්න ඉන්නේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කර කර ඉඳලා කාලය ගෙවලා දාන්න. ඒ කාලේ තිබ්බේ ඒකේ අනිත් පැත්ත. නේද? ඒ කාලේ මිනිස්සු අන්‍ය තීර්ථක ආරාම වලට තමයි ගිහී කාලේ ගෙවලා දාන්නේ. නේ? එතකොට බලන්න දැන් මේ කාලේ තියෙනවා. ඒ නිසා අන්‍ය තීර්ථකයන් ආරාමයට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කර කර ඉඳලා ගියා නම් හොඳයි කියලා අන්න ගියා. යනකොට අර පිරිස මොකද කරන්නේ? දෙතිස් කතාව. අන්න කතා, පාන කතා, වත්ත කතා, රජවරුන් ගැන කතා, හොරු ගැන කතා, මහාමතිවරු ගැන කතා, සේනාසන ගැන කතා, සේනා කතා, යුද්ධ කතා, බය කතා, බය ඇති වෙන දේවල්, ආහාර ගැන කතා, කෑම බීම ගැන කතා, ඇඳුම් පැළඳුම් ගැන කතා, සේනාසන ගැන කතා, ඊළඟට මල් ගැන කතා, ගන්ධ සුවඳ විලවුන් ගැන කතා, වාහන ගැන කතා නේ. අද බලන්න ඒ කාලේ ඒකට ගරුත්වයක් තිබ්බේ නැහැ. අර පිරිස මේව තමයි කතා කර කර හිටියේ. ඊට පස්සේ සූර්යෝ ගැන කතා, ස්ත්‍රී පුරුෂයෝ ගැන කතා, ගම් ගැන, නියම් ගම් ගැන මේව තමයි කතා කරන්නේ. ප්‍රේතයෝ ගැන නේද? මේව ගැන කතා කර කර ඉන්නවා. මේ කතා කර කර ඉන්නකොට අර කවුද? සමන මණ්ඩිකා ගෘහපතියා අර ආරාමෙට එනවා. ආරාමෙට එනකොට අර පරිබ්‍රාජකීන්ගේ දැන් පංචගංග වඩිදිරිතුමා තමයි මේ ආරාමෙට දැන් යන්නේ. ආරාමෙට යනකොට ඒකේ ඉන්නවා ඒ නායකයා. ඒ නායකයා කියනවා මගේ මේ ආසුන් වහන්සේ මෙන්න මේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියනවා. මේ තථාගතයන් වහන්සේගේ ගිහිවත් අඳින සුදු ඇඳුම් අඳින මේ ශ්‍රාවකයා හරි කැමති නිහඬව හුදකලාවේ වාසය කරන්න. ඒ වගේම හුදකලා වාසය ගැන කතාවට කැමති. ධර්මයේ කතා කරන්න කැමති. දෙතිස් කතාවට කැමති නෑ. ඒ නිසා නිහඬ වෙන්න. වැඩි කතා කරන්න එපා, නිහඬ වෙන්න. අපිට මහා ලැජ්ජාවක් වෙන්නේ නිහඬ වෙන්න කියලා කිව්වා. ඒ ගිහි ශ්‍රාවකයෙක් පවා කැමති නෑ අර දෙතිස් කතා කරනවට. බලන්න මේ කාලේ ගිහි ශ්‍රාවකයෙක් කැමති නෑ අන්‍ය පරිබ්‍රාජකයෙක්වත් දෙතිස් කතාවේ නිලිලා ඉන්නවට. අද යුගයේ වෙනස ගිහියෙක් කෙනා Tamanට එන ප්‍රශ්නේ අරගෙන ඉන්නේ අසපුවට පන්සලට නේද? අර දෙතිස් කතාව අරගෙන ඉන්නේ කවුද? අරගෙන ඉන්නේ ගිහියෙක් කෙනා. අරගෙන ඇවිල්ලා කතා කරන්නේ ඒවා නේද? කෑම බීම ගැන කතා, රජවරු ගැන කතා, සොරු ගැන කතා, මහාමතුරු ගැන කතා, සේනා ගැන කතා, බය ඇති වෙන කතා, යුද්ධ කතා ඔක්කොම අරගෙන ඇවිල්ලා මෙහි අතාරිනවා.
එතකොට බලන්න ඒ යුගයේ ඒකට තිබිච්ච ගරුත්වයයි අද යුගයේ වෙනසයි. අද මිනිස්සු යන්නේ ධර්මයාන නෙවෙයි යන්නේ. අද ධර්මයේ ගැන අල්පේච්ච ජීවිතය ගැන කතා කළොත් එහෙම අපිට වැඩක් නෑවා කියලා අතාරිනවා. නේද? අද අපි කතා කළොත් එහෙම හුදෙකලා බණ භාවනා කිරීම ගැන කතා කළොත් මේව කරන්න. හුදෙකලා විවේකී බණ භාවනා කරන්න. ඒක නෑ. වාහන ගැන කතා. වාහනයක් කොහොමද අර වාහනේ අලුත් වාහනේ වර්ග මොනවද? ඒව කතා කරන්නේ. එතකොට ඒව කතා කරන්නේ ඉන්නේ ස්වාමීන් වහන්සේලාත් එක්කනේ. එතකොට අර පරිසරයේ අපිට හොඳට තේරෙනවා මේ පරිසරය දැන් වෙනස් වෙලා ගිහිල්ලා. ඒ යුගයේ තිබිච්ච පරිසරය දැන් වෙනස් වෙලා. දැන් මිනිස්සුන්ට උවමනාව තියෙන්නේ බණ භාවනා කරන දේවල් ගැන අහගන්න නෙවෙයි. එතකොට ඒ යුගයේ මිනිස්සුන්ට උවමනාව තිබ්බේක. ඒ නිසා අර පංචකංග කියන වඩු දෙටුතුමා දැන් බුදුරජාණන් වහන්සේගේ ගිහිවත් අඳින ශ්‍රාවකයා. මෙයා යනකොට අර පිරිස කියනවා නිහඬ වෙත්වා මගේ ආයසුතුන් වහන්සේලා නිහඬ වෙත්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මේ ගිහිවත් අඳින ශ්‍රාවකයෝ පවා නිහඬ බවටයි කැමති. හුදෙකලා විවේකී බණ භාවනා කිරීමටමයි කැමති. අල්පේච්ඡ ජීවිතය ගැන කතාව, ලද දෙයින් සතුටු වීම ගැන කතාව, ඊළඟට සීල කතා, සද්ධා කතා, ඊළඟට සමාධි කතා, ප්‍රඥා කතා, මේ විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා මේවටයි කැමති වෙන්නේ. ඒ නිසා මේවට කැමති ශ්‍රාවකයෝ අපි මේ කතා කරන කතා වලට කැමති නැහැ. ඒ නිසා නිහඬ වෙන්න කිව්වා. එතකොට ඒගොල්ලන්ට කොච්චර ලැජ්ජාවක් එන්නේ නැද්ද ගිහි ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගේ තෙන්ට යද්දී. නේ? අද අපිට ලැජ්ජාව කියන එක නෑ නේද? අද අපිට ලැජ්ජාව කියන එක අපි තුලින්ම අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච අපි තුලින්ම ගිලිහිලා ගිහිල්ලා. ඒ ඔක්කොම ගිලිහිලා ගිහිල්ලා. එතකොට අර ශ්‍රාවකයා යනකොට අර පිරිස නිහඬ වුණා. නිහඬ වුණාට පස්සේ දැන් හිතුණා අර ගෘහපතියට හිතුණා මේ පිරිසත් එක්ක පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා. කතා කරද්දි මර නායකයා කියනවා තපතිය ගෘහපතිය අපි මේ ධර්මයක් පනවනවා. මොකක්ද අපි පනවන ධර්මයක් පනවනවා. යම් මේ පුරුෂ පුද්ගලයෙක් යම් මේ පුරුෂයෙක් පිරිපුන් කුසල් ඇතුව වාසය කරනවද, පරිපූර්ණ කුසලයෙන් යුක්තව වාසය කරනවද, උත්තම කුසලයේ ඇතුව වාසය කරනවද, චතුහිකෝ අහං තපති ධම්මේ සමන්නාගතම් පුරිස පුද්ගලම් පංචමේ සම්පන්න කුසලම් පරම කුසලං උත්තම සම්පatti කුසලං. එතකොට මේ පුරුෂයා මනාකොට කුසලයේ පිහිටලා ඉන්නවද, උත්තම ප්‍රාප්තියට පත් වෙලා ඉන්නවද, වාදයෙන් වාද කළා ගරහන්න බැරි තත්ත්වයට පත් කරලා ඉන්නවද, ආන් එයාට අපි පනවනවා ලස්සන නමක් ශ්‍රමණයා කියලා. එයාට පනවන නමක් මොකක් කියලාද? ශ්‍රමණයා. එයාට වාද විවාද කළා යත් එක්ක හැප්පෙන්න බෑ. වාද විවාද කළා එයා පරද්දන්න බෑ. කවර කරුණු තුනකින්ද? ඔව් කයින් පවකම් කරන්නේ. එයා කයින් වරදක් කරන්නේ. වචනයෙන් වරදක් කරන්නෙත් නෑ. ලාමක සංකල්ප මනසින් වරදක් කරන්නෙත් නෑ. ලාමක සංකල්ප සිහි කරන්නේ නෑ. ආජීවයෙන් ලාමක වෙලා වාසය කරන්නේ. එතකොට කරුණු හතරක් තියෙනවා. මොකද්ද? කයින් වරදක් කරන්නේ, වචනයෙන් වරදක් කරන්නේ, කයින් පවකමක් කරන්නේ, වචනයෙන් පවකමක් කරන්නේ, ඊළඟට හිතින් ලාමක දෙයක් හිතන්නේ, ලාමක විදිහට ආජීවය පවත්වන්නේ. මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත වෙලා යම් කෙනෙක් වාසය කරනවා නම් වාද නම් වල මෙයා වාදයෙන් පරාජය කරන්න බැරි තත්ත්වයට පත් වෙලා ඉන්නවා නම් ආන් එයාට කියනවා ශ්‍රමණයා කියලා. අදටත් අපි ශ්‍රමණී කියලා බලන්න මේ මට්ටමේ. එතකොට අපිට දැන් හොඳට පේනවා මෙන්න මෙහෙම එකක්. නේද? වාද කළ කෙනෙක් එක තර්ක කරලා බේරෙන්න බැරි නම්. නේ? දැන් අපි ගොඩාක් වෙලාවට එහෙම තමයි භික්ෂුන් වහන්සේලා වුණත් මානින්නේ. උපාධියක් තියෙනවා නම්. හොඳ ටික ඉගෙනගෙන නම්. ලොකු වැදගත් පෞල් පැලැන්තියක නම් ඒ භික්ෂුන් වහන්සේ. ඊළඟට බලනවා අපි තව නේද? ප්‍රසිද්ධ කෙනෙක් නම් මෙයා. එහෙම නේද අපි ශ්‍රමණෙක් කියලා තීරණය කරන්නේ. මෙයා ප්‍රසිද්ධයි. මෙයා හොඳ පිළිගත් එක්කෙනෙක්. මෙයා හොඳ නම්බුනාම තියෙන එක්කෙනෙක්. මෙයා හොඳ ගරුසරු තියෙන එක්කෙනෙක්. අපි අර ගුණී බලන්නේ නේද? නේ? ගුණීට අපි තැන දෙන්නේ නැහැ. දැන් බලන්න. දැන් මෙතන පෙන්නේ කියන කාය කර්මයේ වර්ධයට හැසිරෙන්නේ නැති. වචනේ වරද්දගත්තෙත් නැති.
හිතවිල්ල වරද්දගත්තෙත් නැති ආජීව වරද්දගත්තෙත් නැති. අද බලන්නේ අපි ආජීව ප්‍රශ්නේ බලන්නේ නැහැ අපි. නේද? අපි කායික ක්‍රියාවලයාගේ ස්වභාවය බලන්නෙත් නැහැ. වචනේ ස්වභාවයගේ බලන්නෙත් නැහැ. මානසික ස්වභාවය බලන්නෙත් නැහැ. ගුණේ බලන්නෙත් නැහැ. එයා උගත් නම් උපාධියක්වත් තියෙනවා නම් හොඳට ඉගෙන ගත්තා නම් පිළිගත්ත තැනක ඉන්නවා නම් එයා ගර්භුහුමන් කරනවා නම් නේද? දේශපාලන කතා කරනවා නම් එයා තමයි අපි කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනා කියලා. එයාට තමයි පුද සත්කාර කරන්නේ. නේද? දයක් අවදි කළ කියන. නේ? එතකොට බලන්න ශ්‍රමණීය අතර ශ්‍රමණීය කෙනා ඇති උන දැන් කියන. එතකොට අර පංචකංග ගෘහපතිතුමා කියනවා ගෘහපතිතුමා මේක පිළිගත්තේ නැහැ. හැබැයි ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ආන්න ශ්‍රාවකයාගේ ස්වභාවය. දැන් මේ කතාව කිව්වා, ඇහුවා, පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. අද මොකක් හරි කතාවක් කියව ගමන් අපේ ස්වභාවය පිළිගන්න එක. කිව්වා පිළිගත්තා. මේ gediya පිටින් ගිහිල්ලා. එතකොට ඒ කාලේ ස්වභාවය ඇහුවා, පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. සතුටුුනෙත් නැහැ, නොසතුටුකුත් නැහැ. මධ්‍යස්ථව හිටියා. එහෙම නැගිට්ටා. ආපහු ගියා සවැත් නුවර ජේතවනාරාමයට. ජේතවනාරාමයට වැඩලා භාගතුන් වහන්සේ ළඟ ඒ කාලේ තිබ්බ හොඳ ක්‍රමයක්. බලන්න ලස්සන ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු ලස්සන ක්‍රමයක්. ගෘහපතිය ගියා. භාගතුන් වහන්සේ ජේතවනාරාමේ දේවරමයේ භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා ගන්ධ කුටියේ. ගන්ධ කුටියටම ගියා. ගිහිල්ලා ඉස්සෙල්ලම කලේ භාගතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. අන්න ක්‍රමී බලන්න. ඒ කාලේ තිබිච්ච ක්‍රමී. වාඩිලා ඉස්සෙල්ලා සුහද කතා භාගතුන් වහන්සේගේ තියෙනවා ඒක පොඩ්ඩක්. භාගතුන් වහන්සේ සුහද කතා බහේ යෙදෙනවා ඉස්සෙල්ලාම. එතකොට එයාගේ මනස ලස්සනට හැදෙනවා. කතාවට සුදුසු වෙන විදිහට බුදුරජාණන් ලස්සනට හදනවා. එතකොට අර ශ්‍රාවකයා දැන් ගිහිල්ලා වාරලා භාගතුන් වහන්සේත් එක්ක හුදෙකලාවේ කතා බහ කරගෙන කතා සල්ලාපේ යෙදෙනවා. සතුටු සාමිචි පොඩ්ඩක් යෙදෙනවා. එතකොට එයාගේ හිතට හොඳට සතුටක් උපදින දැන් භාගතුන් වහන්සේ මාත් එක්ක කතා කරන්නේ. භාගතුන් වහන්සේ ඉස්සරහා ඉන්නේ කියන සංඥාව තියෙනවා. නේ? අදේම නෑනේ අද මිනිස්සු කොච්චර පිළිලාද කියන්නේ භික්ෂුන් වහන්සේලා කොච්චර මිනිස්සු බයිනවද? ළඟට ගිහින් ඇඟිලි දික් කර කර බයිනවා. ඒ தත්ත්වෙට මිනිස්සු පිළිලා නේද? ඒ தත්ත්වෙට ඇයි පිරිහුනේ? දැන් අපිට මේ බලද්දි හොඳට තේරෙනවා. අපි හෙව්වේ ශ්‍රමණයෝ කියලා වෙන පිරිසක්. අපි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා හෙව්වේ ප්‍රතිපත්තිය කියලා වෙන රටාවක්. වෙන රටාවක් තුල ඉඳගෙන අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ භික්ෂුවක් කියලා වෙනම ලෝකයක ඉන්න කෙනෙක් නේද? ඒ නිසා දැන් බලන්න දැන් කියනවා ගෘහපතිතුමා කියන භාගතුන් මම මේ අල්ලපු ඇටේ තියෙන මෙහා පැත්තේ තියෙන අර මේ තින්දුකාචීරට ගියලා ඒ ශ්‍රමණවරු මෙන්න මෙහෙම කතාවක් පරිබ්‍රාජකයෝ මේ කයින් වචනේ මනසින් අකුසලයක් කරන්නේ නැත්තම් වරදක් කරන්නේ නැත්තම් ආජීවියත් ලාමක කොට හිතන්නේ නැත්තම් ලාමක කොට පවත්තන්නේ නැත්තම් වාද කරලා එයාව පරද්දන්න බැරි නා ආන්‍යයට කියනවා ශ්‍රමණිය කියලා. භාගතුන් වහන්සේ මම පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මං ආවා කිව්වා. ඇවිල්ලා භාගතුන් වහන්සේ මට මේක විස්තරي කියලා දෙන්න කිව්වා. මොකද්ද කියලා. ආර්ථි කියලා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ඕක හොඳයි කිව්වා මේ පුංචි අත දරුවන්ට නම්. ඕක හොඳයි කිව්වා මේ උඩුකුරුව හොනා පුංචි අත දරුවන්ට. කිරිබොන පුංචි අත දරුවන්ට නම් ඕක හොඳයි කිව්වා. ඕක සැබෑ ලෝකෙට නම් ගැලපෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපති ඔයිට වැඩි වටිනවා කිව්වා. අර අත දරුවා, පුංචි අත දරුවා. කිරිබොන අත දරුවා, උඩුකුරුව හොන අත දරුවා ඔයිට වැඩි වටිනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපති ඔය වගේම නේද කියලා අහනවා අත දරුවා. අත දරුවා කයින් වරදක් කරනවද කියලා අහනවා. නෑ කියනවා. වචනෙන් වරදක් කියනවද කියලා අහනවා. නෑ කියනවා. හිතින් වැරදි දෙයක් හිතනවද කියලා අහනවා අත දරුවා. නෑ කියනවා. ආජීවී වරද්ද ගන්නවද කියලා අහනවා අත දරුවා. නෑ නේද? බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපති අත දරුවා කයින් ස්පන්දන මාත්‍රයක් විතරයි කියන අත දරුවාට තියෙන්නේ. ඒ දරුවා මේක වැරදි දෙයක් කියලා දැනගන්නේවත් කොහොමද කියලා අහනවා. වැරදි සාගත චේතනාව පාලනය කිරීම ගැන කවර කතාවද කියලා අහනවා. කයින් වැරදි දෙයක් කිරීම ගැන කවර කතාවද කියලා අහනවා.
ඊට පස්සේ කියන භාගතුන් වහන්සේ වදාලා ගෘහපතිය ඒ අත දරුවා දන්නේ හැඬීම් මාත්‍රයක් විතරයි කියනවා. වචනයෙන් අකුසලයක් කිරීම ගැන කවර කතාවද කියලා අහනවා. අකුසලයක් කෙරෙන්නේ නැහැ කියනවා. ඒ දරුවා දන්නේ මේ මව්ගේ සෙනෙහස විතරයි කියලා. හිතවිලි මාත්‍රයයි තියෙන්නේ කියනවා. අම්මා අඳුනා ගැනීම විතරයි කියනවා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මව්ගේ කිරි පමණයි කියනවා අත දරුවට තියෙන්නේ. ආජීවයෙන් අපිරිසිදු වීමක් කොහේ තියෙනද කියලා අහනවා. මව් කිරි විතරයි කියනවා දරුවට තියෙන්නේ. එහෙම බැලුවොත් එහෙම ගෘහපතිය ඔය කියන තාපසවරුන්ට වැඩිය ඔය කියන පරිබ්‍රාජකයින්ට වැඩිය අතදරුවා වටිනව නේද කියලා අහනවා. අතදරුවා ශ්‍රේෂ්ඨයි නේද කියලා අහනවා. බලන්න කොච්චර ලස්සනට උන්වහන්සේ මේ ප්‍රශ්න විසඳනවද? උන්වහන්සේගේ විශ්මිත නුවණ හැකියාව. බුදුරජාන් වහන්සේ වදාලා හැබැයි ගෘහපතිය මේ අතදරුවට වැඩිය ශ්‍රේෂ්ඨ ඔය කියපු තාපසවරුන්ටත් වැඩිය ශ්‍රේෂ්ඨ කෙනෙක් ලෝකේ ඉන්නවා. අතදරුවටත් වැඩිය ශ්‍රේෂ්ඨ මේ ඔය කියන ප්‍රතිපත්තියේ ඉන්න ශ්‍රමණවරුන්ටත් වැඩිය තාපසවරුන්ටත් වැඩිය ශ්‍රේෂ්ඨ පිරිසක් ඉන්නවා. චතුහිකෝ අහං තපති ධම්මේ සමන්නාගතම් පුරිස පුද්ගලම් පඤ්ඤාපේමි න චේව සම්පන්න කුසලං න පරම කුසලං න උත්තම සම්පatti පත්තං සමනං ආයෝජ්‍යං. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය කරුණු 4කින් සමන්නාගත ඔය පුද්ගලයා කොහොම කළත් ඔය පුද්ගලයා ශ්‍රමණෙක් කියලා මේ වාදයට නංවන්න බැරි විදියට වාසය කළාට එයා ශ්‍රමණෙක් කියලා ගණන් ගන්න බෑ. අතදරුවා විටේදී වටිනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ මෙහෙම දෙයක් පනවනවා. මෙහෙම පුද්ගලයෙක් පනවනවා. කරුණු 10කින් සමන්වාගත පුද්ගලයා පිරිපුන් කුසල් ඇති, උත්තම කුසල් ඇති, උත්තම ප්‍රාත්‍යයට පත් වූ වාදිවාද නම් වල පරාජයට පත් කරන්න බැරි තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් කියලා කියනවා. කරුණු 10ක් ඕනේ. අර ඒක කරුණු 4යි. දැන් කරුණු කීයක්ද? කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ වදාළා. බලමු මේ කරුණු 10යි. ඉමේ අකුසල සීලං තාං තපති. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අකුසල සීලයයි කියලා මනාකොට දැනගන්න ඕනේ. ගෘහපතිය මේ අකුසල සීලය ඊළඟට ගෘහපතිය අකුසල සීලය මෙන්න මේමයි හටගන්නේ. දැනට මේ කරුණ ටික මතක තියාගන්න. අපි පස්සේ විස්තර තියෙනවා මේ දේශනාවෙම. අකුසල සීලය මෙයයි කියලා මනාකොට දැනගන්න ඕනේ. අකුසල සීලය මෙහෙමයි හටගන්නේ කියලා මනාකොට දැනගන්න ඕනේ. අකුසල සීලය ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ මෙන්න මෙතනයි කියලා මනාකොට දැනගන්න ඕනේ. මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කළොත් මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කළොත් තමයි අකුසල සීලය ප්‍රහාණය වෙන්නේ කියලා මනාකොට දැනගන්න ඕනේ. කරුණු 4යි. අකුසල සීලය දැනගන්න ඕනේ. අකුසල සීලය හට ගැනීම දැනගන්න ඕනේ. අකුසල සීලය නැතිවීම දැනගන්න ඕනේ. අකුසල සීලය නැති වෙන ප්‍රතිපදාව දැනගන්න ඕනේ. ඊළඟට ගෘහපතිය තව එකක් තියෙනවා. ලස්සන දේශනාවක් හොඳට අහගෙන ඉන්න. කුසල සීලය තියෙනවා. ගෘහපතිය කුසල සීලය මේමයි හටගන්නේ කියලා මනාකට දැනගන්න ඕනේ. කුසල සීලය නැති වෙන්නේ මේමයි කියලා මනාකට දැනගන්න ඕනේ. කුසල සීලය නැති වෙන ප්‍රතිපදාව මේකයි කියලා මනාකට දැනගන්න. දැන් බලන්න කුසල සීලය කියලා එකකුත් තියෙනවා. අකුසල සීලය කියලා එකකුත් තියෙනවා. හරිද? එහෙනම් අකුසල සීලයත් නිරුද්ධ කරන්න ඕනේ. කුසල සීලයත් නිරුද්ධ කරන්න ඕනේ. ලස්සනට ඉස්සරයක් තියෙනවා මේකේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය අකුසල සංකල්පයෝ මෙයයි කියලා මනාකට දැනගන්න ඕනේ. අකුසල සංකල්ප හටගන්නේ මෙහෙමයි කියලාත් මනාකට දැනගන්න ඕනේ. අකුසල සංකල්පයන් ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ මෙන්න මෙතනයි කියලා මනාකට දැනගන්න ඕනේ. අකුසල සංකල්පයන් නිරුද්ධ කරන මාර්ගය මෙන්න මේකයි කියලා මනාකොට දැනගන්න ඕනේ. එතකොට දැන් කරුණු 12ක් කිව්වා. පළවෙනි එක මතක තියාගෙන කියන්න ඕනේ. අකුසල සීලය, අකුසල සීලය හට ගැනීම, අකුසල සීලය නැතිවීම, අකුසල සීලය නැති වෙන මාර්ගය. කුසල සීලය, කුසල සීලය හට ගැනීම, කුසල සීලය නැතිවීම, කුසල සීලය නැති වෙන මාර්ගය. අකුසල සංකල්පය, අකුසල සංකල්පය හට ගැනීම, අකුසල සංකල්පේ නැතිවීම,
අකුසල සංකල්පේ නැති වෙන මාර්ගය. දේශනාව පොඩ්ඩක් ගැඹුරට යනවා. නිසා සිහියෙන් අහගෙන ඉන්න. ඊළඟට කුසල සංකල්ප. අකුසල සංකල්ප ගැන කිව්වා කුසල සංකල්ප. කුසල සංකල්පේ හට ගැනීම, කුසල සංකල්පේ නැතිවීම, කුසල සංකල්පේ නැති වෙන මාර්ගය. ඔය ටික මනාකට දැනගන්න ඕනේ. එතකොට කරුණු 16ක් තියෙනවා මනාකට දැනගන්න ඕනේ. පළවෙනි එක අකුසල සීලය. නේද? දැන් ඔන්න විස්තර කරන බුදුරජාණන් අකුසල සීලය කියන්නේ මොකක්ද? කොහොමද මේක හටගන්නේ? කොහොමද මේක නැති කරන්නේ? නැති කරන ප්‍රතිපදාව මොකද්ද? කුසල සීලය. ඊට පස්සේ අකුසල සංකල්ප, අකුසල සංකල්ප හටගන්න හේතු ඔක්කොම කියනවා. ඊළඟට කුසල සංකල්ප, ඒ විස්තර ඔක්කොම දැන් ඔන්න භාගතුන් වහන්සේ විස්තර ඇතුව දේශනා කළා. කතමේච තපති අකුසල සීලං. ගෘහපතිය අකුසල සීලය කියලා යමක් වදාළද ඒ කුමක්ද? අන්න විස්තර කරනවා. අකුසලං කාය කම්මං. අකුසල කාය කර්ම තියෙන මොනවද? ප්‍රාණඝාතේ, සොරකම්, වැරදිකාම සේවනය ආදී දේ. අකුසලං වචී කම්මං. අකුසල වචී කර්ම මොනවද? බොරුව, කේලම, පරුස වචන, හිස් වචන ආදී දේවල්. පාපකෝ ආජීවෝ. පාපී ආජීවය. හරිද? මේක තමයි අකුසල සීලය. එන අකුසල සීලය මේක. අකුසල සීලේ දැන් මට මතකයි තියෙනවා දේශනාව සම්මා දිට්ඨි සූත්‍රය. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මා දිට්ඨිය විස්තර කරනවා. සම්මා දිට්ඨිය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට උපකාර වෙන එකක් ඒක. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට යනකොට ඒක සක්කාය දිට්ඨිය දුරු වෙලා. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනෙකුගේ ස්වභාවය තමයි මේ විස්තර කරන්නේ. අකුසලයේ මනාකොට දැනගන්නවා, අකුසලයේ හට ගැනීමක් දැනගන්නවා, අකුසලයේ නැති වෙන ප්‍රතිපදාවක් දැනගන්නවා, නැතිවීමක් දැනගන්න ප්‍රතිපදාවක් දන්නවා. එයයි පමණකින් එයා සම්මාදිට. ඒකට අපිට කුසලයේ අකුසලයේ තේරුම් බේරුම් කරගන්න බෑ. නේද? කුසලයේ අකුසලයේ තේරුම් බේරුම් කරගන්න බැරි අපිට ප්‍රඥාව නැති නිසා. ප්‍රඥාව එච්චර දියුණු මට්ටමකට නෑ. මේක කුසලයේ, මේක අකුසලයේ කියලා තේරුම් බේරුම් කරගන්න බෑ. ඒ ප්‍රඥාවට තමයි සම්මා දිට්ඨිය වැටෙන්නේ. එකයික සම්මා දිට්ඨියට දාලා තියෙන්නේ. කුසල අකුසල තේරුම් බේරුම් කර ගැනීම පිණිස. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේක තමයි අකුසල සීලය කියලා කියන්නේ. අකුසල කාය කර්ම, අකුසල වචී කර්ම, අකුසල ආයජීවී. මේක අකුසලයේ. මේක හටගන්නේ කොහොමද කියලා දැන් මනාකට දැනගන්න ඕනේ. කොහොමද හටගන්නේ? බුදුරජාණන් විස්තර කරන ඉමේ උච්චන්ති තපති අකුසල සීල. අකුසල සීලයේ ගෘහපති මේක. ඉමේච තපති අකුසල සීලා කින් සමුට්ඨාන. අන්න විස්තර යනවා. ගෘහපති කින් සමුට්ඨාන. කොහෙද මේ අකුසල සීලය හටගන්නේ? ඔන්න වැඩි. ඔන්න විස්තරේ කියනවා. සමුට්ඨානම්පි නේසං උත්තං චිත්ත සමුට්ඨානා තිස්ස වචනීය. ගෘහපතිය මේ අකුසල සීලය හටගන්නවා කියලා යම්කට කියනවද? ඒ හටගන්නේ චිත්ත සමුට්ඨානා තිස්ස වචනීය. කොහෙද හටගන්නේ? සිතේ හටගන්නේ. එහෙනම් මේකට දේශනාවක් අපිට මතක් වෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය මනසාචී පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මං වේති චක්කං වාතෝ. ඔක්කොටම මුල කොහෙද? මනසයි. ඔක්කොම හටගන්නේ මනස මුල් වෙලා, මනස මුල් වීමෙන් වචනේ වරද්ද ගන්නවා, කායික ක්‍රියාව වරද්ද ගන්නවා, ආජීවය වරද්ද ගන්නවා. ඔක්කොම වරද්ද ගන්න එතනින්. ඊට පස්සේ අංගුත්තර නිකාය එකේ දේශනාවක් අපිට හම් වෙනවා මේ පළවෙනි නිපාතේ. ඒකේ බුදුරජාණන් දේශනා කරනවා යම්තා කකුසල් ඇද්ද මනෝ තේසං ධම්මානම් පඨමං uppajjati. මේ මනසේ තමයි කියනවා ඉස්සෙල්ලම හටගන්නේ. දැන් ඉස්සෙල්ලම දැන් ඒක අපිට තව විස්තර අපිට හම් වෙනවා මේක මේ දිගහැරියොත් තව ටිකක් උන්වහන්සේ විස්තර කළා. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ටං. මේ හිතේ ස්වභාවය ප්‍රභාස්වරයි. උපතින් හිතේ ස්වභාවය ප්‍රභාස්වරයි. ආගන්තුකෝ පැමිණෙන උපක්ලේශයන්ගෙන් තමයි මේක කිලිට වෙලා යන්නේ. ඒ ඉරිසියාව ඇති වෙන දේ පේනවා හැට. ටික යනවා ඇතුළට ඉරිසියාව. ඒ ගැන හිතීදී ඔන්න වචනින් පිට කරනවා. කයෙන් එළියට දානවා. ආජීව වරද්ද ගන්නවා. නේ? මාන්නේ ඇති වෙන දේ පේනවා. එක්ක ඇහෙනවා, එක්ක නාසයෙන් දිවෙන් කයින් මනස කොහෙන් හරි යනවා ඇතුළට ටික.
අර ආගන්තුකව පැමිණෙන උපක්ලේශයෙන් කිලුට වෙලා යනවා. හිත කිලුණාට පස්සේ අකුසලයේ හට ගන්න සම්පූර්ණ ඉඩකඩ ඇතුලේ තියෙනවා. එතකොට හිතේ තමයි මේක හටගන්නේ. හිත මුල් වීමෙන් හටගන්නේ චිත්ත සමුට්ඨාන තිස්ස වචනීය. හිතේ හට ගන්නවා කියලායි කියන්නේ. කතමං චිත්තං කුමක්ද හිත? චිත්තම්පි බහුං අනේක විහිදන් නානප්පකාරකම්. මේ හිත නොඒක ආකාරයි. විවිධාකාර හිත් තියෙනවා. තං චිත්තං සරාගං. යම් සිතක් සරාගී වෙයිද? සදෝසං ද්වේෂී වෙයිද? සමෝහං මෝහ සහිත වෙයිද? මේ මෙතනයි අකුසලයේ හටගන්නේ. මෙතන තමයි හටගන්නේ. කොහෙද හටගන්නේ? සරාගී සිතේ හටගන්නේ අකුසලයේ. සදෝසී සිතේ අකුසලයේ හටගන්නේ. සමෝහී සිතේ. රාගය කියන එක ප්‍රකටයි. අපිට ආපු ගමන් පේන හොයාගන්න පුළුවන්. ද්වේෂී කියන එකත් ප්‍රකටයි. ද්වේෂය ආපු ගමන් ටක් ගාලා හඳුනන්න පුළුවන් ද්වේෂය. මොහේ ප්‍රකට නැහැ. ඇයි මොහේ ප්‍රකට නැත්තේ? අපි මේක මොහේ මේක අමෝහේ කියලා දන්නේ නැහැ. මේක කරන්න ඕන එක මේක නොකරන්න ඕන කියලා එක දන්නේ නැහැ. අපිට බොහෝ වෙලාවට සරාගී වෙන එක පාලනය කරගන්න පුළුවන්. ද්වේෂයෙන් එන එක පාලනය කරගන්න පුළුවන්. මොහෙන් එන එක පාලනය කරන්න බෑ අපි දන්නේ නැති නිසා. අපි කරනවා හැබැයි කර්මය පස්සෙන් එනවා. රාගය නිසාත් නිරේ යනවා. ද්වේෂය නිසාත් නිරේ යනවා. මතක තියාගන්න මොහේ නිසාත් නිරේ යනවා. නොදන්නා කම නිසා බොහෝ දේවල් කරලා නිරේ යනවා. ඒ මොහේ නිසා. ඒවා ඉතින් අපිට හදා ගන්න තියෙන ඉතින් මේ ධර්ම කාරණා තේරුම් අරගෙන මොහේ දුරු කිරීමෙන්මයි. මොහේ ටික ටික දුරු වෙන්නේ ධර්මයේ ප්‍රගුණ කරනකොට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉමේච තපිත අකුසල සීලා කුයින් අපරිසේසා නිරුද්ධಂತಿ. ගෘහපතිය මේ අකුසල සීලේ ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොතෙන්ද කියලා අහනවා. නිරෝධවපි නේතං උත්තා. කොහෙද මේක නිරුද්ධ වෙන්නේ? ඉද තපති බික්කු කාය දුච්චරිතම් පහය කාය සුචරිතම් භාවේති. කාය දුස්චරිතය අතහැරලා කාය සුචරිතය වඩන කොටයි අරක අකුසලයේ බැහැර වෙලා යන්නේ. වචී සුචරිතම් වචී දුස්චරිතම් පහයි වචී සුචරිතම් භාවේති. වචී දුස්චරිතය අතහැරලා වචී සුචරිතය වඩනකොට තමයි අරක දුර වෙලා යන්නේ. මනෝ සුචරිතම් පහයි මනෝ දුස්චරිතම් පහය මනෝ සුචරිතම් භාවේති. මනෝ දුස්චරිතය අතහැරලා මනෝ සුචරිතය වඩන තැනයි අකුසලයේ දුර වෙලා යන්නේ. මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවන ජීවිකං කප්පේති. මිත්‍යා ආජීවය අතහැරලා සම්මා ආජීවී පිහිටනවාද? ආන් එතන අකුසල සීලයේ නිරුද්ධ වෙලා යන්නේ. එතෙක් අකුසල සීලෙ නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක යා උත්සාහයෙන් කරන්න ඕනේ. ඒ නිරුද්ධ වෙන තැනට යන්න ප්‍රතිපදාවක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රතිපදාව? එන්න වෙනද ඉස්සරේ කියනවා. ඉද තපති බික්කු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. නූපන් අකුසල් නූපදීම. ඇයි අකුසල ගැන නේද මේ කියන්නේ? නේද? අකුසලයේ ගැන නේද මේ කියන්නේ? නූපන් අකුසලයේ නූපද වීම පිණිස කැමැත්ත ඇති කරගනි. චන්දං ජනේති වායමති වෑයම් කරයි. විරියං ආරම්භති වීරිය ආරම්භයි. චිත්තම් පග්ගණ්ණාති පදහති. සිත දැඩි කොට ගන්නවා. ආන් එයාට තමයි අකුසලයේ දුර වෙලා යන්නේ. දැන් අකුසලයේ ගැන නෙමෙයි කියන්නේ. අකුසලයේ නිරුද්ධ වෙන තැනට යන්න ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ ඉපදිච්ච පාපී අකුසල ධර්මයේ ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත ඇති කරගනි. වෑයම් කරයි. වීරිය ආරම්භයි. සිත දැඩි කොට ගනි. බලවත් ලෙස වීරිය ගන්නවා. ආන් එයාට දුර වෙනවා. අනුප්පන්නානං කුසලානං ධම්මාන. නූපන් කුසල ධර්මයන් ඉපදවීම පිණිස කැමැත්ත ඇති කර ගන්නවා. ඉස්සෙල්ලා කැමැත්ත ඕනි. කැමැත්ත තියෙන එක්කෙනා වෑයම් කරනවා. වෑයම් කරනකොට යාර තව තව වෑයම් කරන්න හිතෙනවා. සිත දැඩි කොට ගන්නවා. වීරිය ආරම්භනවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් වීරිය ගන්නවා. එයා තමයි කරන්නේ. ඊළඟට uppannānaṁ කුසලානං ධම්මානං ඨිතියා. උපදිච්ච කුසල ධර්මයන් පවත්වාගෙන යන්න. නැත්තම් අහිමිලා යනවා. ඒක දුර වෙලා යනවා. ටික ටික අපින් ගිලිහිලා යනවා. ඒක පවත්වාගෙන යන්නත් එයාට වීරියක් ඕනේ. ඨිතියා අසම්මෝසා බීයෝ භාව වේපුල්ලාය භාවනායි පාරිපූර්ය. මේක වැඩි දියුණු කරගෙන බණ භාවනාවසින් විපුල බවට පත් කරගෙන යන්න කැමැත්ත ඕනේ. වීරිය වෑයම ඕනේ. වීරිය ආරම්භන්න ඕනේ. සිත දැඩි කොට ගන්න ඕනේ. බලවත් වීරිය පවත්වන්න ඕනේ. ආන් එයාට තමයි අකුසල සීලේ නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ.
එහෙනම් ඉස්සෙල්ලා අපි මේ දේශනාව හොඳට ඉගෙන ගන්න ඕනේ මෙන්න පාර කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉස්සර කරනවා කතමේච තපති කුසල සීලා. අන කුසල සීලය විස්තර කරනවා. කුසල සීලය. දැන් අපි අකුසල සීලය ගැන දැනගත්තා. දැන් එහෙනම් අපිට තේරෙන්න ඕනේ කුසල සීලය මොකද්ද කියලා. කුසලං කාය කම්මං කුසලං වචී කම්මං ආජීව පරිසුද්ධිකෝ අහං තපති සීලස්මින් වදාමි. මේකට කියනවා සීලය කියලා. මොකද්ද? කුසල කාය කර්මේ, කුසල වචී කර්මේ, ආජීවී පිරිසිදු බව. ඉමේ උච්චන්ති තපති කුසල සීලා. මේක තමයි ගෘහපති කුසල සීලය කිව්වේ. ඉමේච තපති කුසල සීලා කිං සමුට්ඨාන. ගෘහපතිය මේ කුසල සීලය හටගන්නේ කොහේදීද? කොහෙද හටගන්න ඕන හටගන්නේ? අකුසලයේ හටගත්තේ කොහෙද? හිතේමයි. එහෙනම් කුසලෙත් ඒකෙම තමයි. එකම තැන මේ හිතේ දෙපැත්තට කැරකිල්ලක් තියෙන්නේ. කුසලයෙන් සුගතිය යනවා, අකුසලයෙන් දුගතිය යනවා. කුසලෙන් නිවන් මාර්ගට යනවා, අකුසලයෙන් නිරේ මාර්ගට යනවා. නේද? දෙපැත්තට කැරකෙන එකක් තියෙන්නේ. කැරකි යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සමුට්ඨානම්පි නේසං වොත්තං චිත්ත සමුට්ඨානා තිස්ස වචන සිතේ හට ගන්නවා කියලා කියන කතමං චිත්ත කුමද්දේ චිත්ත චිත්තම්පි බහුං අනේක විදං නානප්පකාර කරනවා ඒකාකාරමී හිත කතමං චිත්තං කොහෙද මේ මොන හිතේද මේක හටගන්නේ තං චිත්තං වීත රාගං වීත දෝසං වීත මොහ යම් සිතක් වීත රාගී වෙයිද වීත දෝසී වෙයිද වීත මොහි වෙයිද ආන් එතනයි කුසල සීලය හටගන්නේ. එහෙනම් විරාගී සිතකයි කුසල සීලයේ තියෙන. එහෙනම් සරාගී කෙනෙකුට කුසල සීලයක් උපදින්න බෑ. විිත දෝෂී කෙනයි කුසල සීලය උපදින්නේ. සදෝෂී කෙනෙකුට කුසල සීලයක් උපදින්න බෑ. විිත මෝහී කෙනයි කුසල සීලය උපදින්නේ. මෝහසහිත එක්කෙනාට කුසල සීලයක් උපදින්න බෑ. ගැඹුරු විදේශනාව ආරිට අල්ල ගන්න ඕනේ. මේ ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ මේක කුසලයේ මේක අකුසලයේ. අපිට ඉස්සෙල්ලා කුසලයේ අකුසලයේ තේරුම් ගන්නත් බෑනේ නේ. මෙතනයි හටගන්නේ, මෙහෙමයි හටගන්නේ, මෙතනයි දුරු වෙන්නේ කියලා. එතකොට කුසල සීලය හටගන්නේ කොහෙද හටගන්නේ? සිතේ. මොන සිතේද? වීත රාගී සිතේ. එතකොට රාගයෙන් තොරව අපි කල්පනා කරන කල්පනාව තුළ තමයි කුසලයේ වැඩෙන්නේ. බොහෝ වෙලාවට අපි රාගයෙන් තොර අවස්ථා නැහැ නේද? බොහෝ වෙලාවට අපි දේශයෙන් තොර අවස්ථා නැහැ නේද? ඒ දෙකෙන් බේරුණා කියමුකෝ. ඊළඟ එක තියෙනවනේ මොහෙන් තොර අවස්ථා නැහැනේ අපිනේ. ඉතින් කුසලයක් උපද්දන්න කුසල සිතක් උපද්දන්න ලේසි නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ අර චුන්ද ස්වාමීන් වහන්සේට වදාළ කුසල මාත්‍රයක් හිතේ ඉපැද්දුවත් බොහෝ උපකාරයි කියලා වදාළේ. කුසල් සිතක් ඉපදීමත් බොහෝ උපකාරයි කියලායි වදාළේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා එතකොට මේ කුසල සීලේ ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොතෙන්ද කියලා අහනවා. කුසල සීලේ ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ නිරෝධෝපි නේසං උත්තෝ සීලවා හෝති නෝච සීලම. සීලේ පිහිටනවා. හැබැයි සීලය අල්ලගෙන නැහැ. සීලේ ග්‍රහණය වෙලා නැහැ. කොහෙද සීලේ ග්‍රහණය නොවිච්ච තැන? ආරේකාන්ත සීලේ පිහිටපු තැන. සක්කාය දිට්ඨිය නැති තැන. සක්කාය දිට්ඨිය සීලේ අල්ලන්නේ නැහැ. එහෙම නැත්නම් මමයි සීලවන්ත. ආර්ය සීලවන්ත නැහැ. මමයි සිල්වත් එක. සීලෙන් තමා හුවා දක්වනවා. අනික් අය හෙලා දකිනවා. එයා අසත්පුරුෂයෙක් බවට පත් වෙන සත්පුරුෂයන් නේ ධර්මය අල්ලන්න බෑ. නේද? එතකොට එයාට බෑ. එතකොට සක්කාය දිට්ඨිය දුරු කරලා සම්මා දිට්ඨිය පිහිටලා සීලේ අඛණ්ඩ භාවයට පත් වෙලා අඛණ්ඩ සීලේ පිහිටා ඉන්නේ කෙනාට තමයි මේක තියෙන්නේ. කුසල සීල නිරුද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගෘහපතිය මේ කුසල සීලය නිරුද්ධ කරන ප්‍රතිපදාව. කොහෙද කුසල සීලේ නිරුද්ධ කරන ප්‍රතිපදාව? කුසල සීලේ නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි අර කලින් කියපු සතර සම්‍යක්පදාන වීරිය. නූපන් කුසල් උපද්දවන්න, උපන් කුසල් පවත්වාගෙන යන්න, නූපන් අකුසල් ප්‍රහාණය කරන්න, උපන් කුසල් දුරු කිරීම පිණිස පවත්වන වීරිය. එතකොට මේ විදිහට එයා පවත්වාගෙන යද්දි තමයි මේ අර කුසල සීලේ නිරුද්ධ කරන්න පුළුවන් ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කතමේච තපති අකුසල සංකප්ප. මොකද්ද අකුසල සංකල්පේ? කාම සංකල්පය කියන්නේ අකුසල සංකල්පයක්.
ව්‍යාපාද සංකල්පය කියන්නේ අකුසල සංකල්පයක්. විහිංසා සංකල්පය කියන්නේ අකුසල සංකල්පයක්. මේ අකුසල සංකල්පය හටගන්නේ කොහෙද කියලා අහනවා. එතකොට කාමයේ ගැන රූප, ශබ්ද, ගන්ධ, රස මේ කල්පනාවෙන්නේ අපි ඉන්නේ නේ. මේක සම්පූර්ණ අකුසල සංකල්පයක්. ඉතින් මේ අන්න මෝහය දැන් අපිට තේරුම් ගන්න පුළුවන්. නේ? අපි තුර කොච්චර අකුසල් වැඩිනවද එහෙනම් මේක තුල ඉද්දි. ඊළඟට ව්‍යාපාද තරහව කියන්නේ හිංසා පීඩා කරන්න ඕනේ කියන මේ සංකල්ප ඔක්කොම අකුසල සංකල්ප. මේවා කොහෙද හටගන්නේ? මේවා හටගන්නේ සංඥා සමුට්ඨානා තිස්ස වචනීය. සංඥාව තුල තමයි හටගන්නේ. අපි ඊට මේ බලද්දි අකුසල සාගත දෙයක් අපි සංඥාව තුල ඒක අවිද්‍යාව හේතු එකට. ඒකට හේතුව අවිද්‍යාව. අපි අවිද්‍යාව සාගත සංඥාවෙන් තමයි ලෝකෙ දිහා බලන්නේ. නේද? අපිට තියෙන්නේ මේ අසුභේ සුභ සංඥාව තියෙන්නේ. අසුභ ලෝකේ සුභ සංඥාවෙන් තමයි අපි හඳුනගන්නේ. ඊළඟට දුක්ඛේ සුඛ සංඥා. දුක්ඛිත ලෝකේ අපි හඳුනගන්නේ සැප සංඥාවෙන්. ඊළඟට අනත්තේ අත්ත් සංඥා. අනාත්ම ලෝකේ අපි හඳුනගන්නේ ආත්ම සංඥාවෙන්. එතකොට මේ වගේ අපි හඳුනා ගනිද්දී අපිට මේ ඇත්ත නැත්ත පේන්නේ නැහැ. එතකොට ඇත්ත නැත්ත පේන්නේ නැති වෙනකොට අර කාම සංකල්ප අපිට උපදිනවා. අපි ඒකට අහු වෙලා යනවා. ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප උපදිනවා. ඒකට අහු වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ අකුසල සංකල්ප මේමයි හටගන්නේ. ඒක නිරුද්ධ වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙක් කාමයෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමේ විච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරක් විවේකජම් පීති සුඛං පඨම ඥානං උපසම්පජ්ජේති. පළවෙනි ධානය උපදවාගෙන වාසය කරනවාද ආන්ගේ පළවෙනි ධානය. ඒකේ තියෙන කාමයෙන් වෙන් වෙලා අකුසලයෙන් වෙන් වෙලා. ඒ කාමයේ සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ පළවෙනි ධානයට යන්න. ඒතර කාම සංකල්පේ නැහැ. අකුසලයෙන් වෙන් වුණා කියන්නේ අකුසල සංකල්පේ නැහැ. එහෙනම් ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්පයක්වත් ඒ විතුල පිහිටන්නේ ආන් එතනයි මේක ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ. නිරුද්ධ කරන ප්‍රතිපදාව. එහෙනම් පළවෙනි ධ්‍යානෙ උපදවන්නත් එයාර සතර සම්‍යක් ප්‍රදාන වීරිය තියෙන්න ඕනේ. අකුසල් දුරු කරන වීරිය එයාට තියෙන්න ඕනේ. නූපන් කුසල් උපද්දන වීරිය එයාට තියෙන්න ඕනේ. ආන් එතනයි අකුසලයේ දුරු මේ සංකල්පේ නිරුද්ධ වෙලා යන්නේ. කතමේච තපති කුසල සංකප්පා. මොකද්ද කුසල සංකල්පය? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නික්කම්ම සංකල්පය, අල්ව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය. මේක තමයි කුසල සංකල්පය. එතන කාමයෙන් නික්මීමේ සංකල්පය, ඊට තරහෙන් නික්මීමේ සංකල්පය, හිංසා පීඩා කිරීමෙන් නික්මීමේ සංකල්පය, මේක තමයි කුසල සංකල්පය. එතකොට මේක හටගන්නේ කොහෙද කියලා අහනවා. සංඥා සමුට්ඨානා තිස්ස වචනීය. නික්කම්ම සංඥාව තුල නික්කම්ම සංකල්පය වැඩෙන්නේ. අව්‍යාපාද සංඥාව තුල අව්‍යාපාද සංකල්පය වැඩෙන්නේ. අවිහිංසා සංඥාව තුල අවිහිංසා සංකල්පය වැඩෙන්නේ. එන සංඥාව අපි හඳුනා ගන්න ලෝකේ නික්කම්මෙක් තුල ඉඳලා අපි හඳුනාගත්තොත්, තරහෙන් තොරව හඳුනාගත්තොත්, හිංසා පීඩාවෙන් තොරව හඳුනාගත්තොත් ඒ සංඥාව තුල නික්කම්ම සංකල්පය වැඩෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක තමයි ක්‍රමය. ඒක නිරුද්ධ වෙන්නේ කොතෙන්ද කියලා දේශනා කළා. ඉමේජ තපත කුසලසිලා කුයින් අපරිසේසා නිරුද්ධಂತಿ. කොහෙද මේක නිරුද්ධ වෙන්නේ? නිරෝධෝපිතේ සංවිතං විතක් විචාරා උපත දෙවෙනි ධානය තුල. විතක් විචාර සංසිඳවල උපදවන දෙවෙනි ධානය තුල මේක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනවා. එතකොට නිරුද්ධ වෙන්නේ විස්තරේ බුදුරජාණන් දේශනා කළා. නිරුද්ධ කරන්න නම් ඒ ආර ප්‍රතිපදාවන ගමනය කරන්න ඕනේ. මොකද්ද ප්‍රතිපදාව? නූපන්න කුසල නූපද වීම පිණිස, උපන්න කුසල දුරු කිරීම පිණිස පවත්වන්න ඕනි වීරිය. ඊළඟට නූපන් කුසල උපදවීම පිණිස, උපන් කුසල දියුණු කිරීම පිණිස එයා වීරිය පවත්වන්න ඕනි. මේ විදිහට වීරිය පවත්වද්දී අරයට අර අකුසල සංකල්ප ඔක්කොම දුරු කරන්න පුළුවන්. කුසල සංකල්පත් ඔක්කොම නිරුද්ධ කරන්න පුළුවන්. මේ විදිහට දුරු කරද්දී එයා අරහත්ත්වයේ දක්වාම හිත දියුණු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර දේශනා කළා. ආන් මේ විදිහට අරහත්ත්වයේ දක්වා හිත දියුණු කරපු කෙනාට අංග 10ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දලා මොනවද? දසයි ධම්මහි සමන්නාගතම් පුරිස පුද්ගලම් පඤ්ඤාපේමි. සම්පන්න කුසලම් පරම කුසලම් උත්තම සම්පatti කුසලම්. මෙන්න මෙයාට කියන දසාංගයෙන් යුක්තයි. එයා මොකද? සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා ඉන්න. ආයයට හික්මෙන්න දෙයක් නැහැ. ඇයි කුසලයක් අතහැරියා. කුසල සීලයක් අතහැරියා. ඊළඟට අකුසල සංකල්පිත අතහැරියා. කුසල සංකල්පිත අතහැරියා. බුදුරජාණන් ඔබට මතක ඇති දේශනාවක් කළා. උන්වහන්සේ අහනවා මහණෙනි මේ ගංගෙන් ඊතරට යන්න ඔරුව පාවිච්චි කළාට පස්සේ ඔරුව කර තියාගෙන යනවාද කියලා අහනවා. නිතරණත්තාය නොගානත්තාය. මේ ධර්මයේ තියෙන ග්‍රහණය කරගන්න නෙමෙයි කියනවා. අතහැරලා යන්න කියනවා.
එහෙනම් මේ කුසල සීලියත් අපිට අතහැරලා යන්න වෙනවා. එහෙනම් ඒකත් දැම්ම නෙමෙයි ඒක අතහරින්න තියෙන්නේ මේක පුරුදු කරලා. ඊළඟට කුසල සංකල්පෙත් අතහරින්න තියෙන්නේ. එහෙනම් නෙක්ඛම්ම සංකල්පෙත් අපි අතහැරලා යන්න ඕනේ යම් වෙලාවක. අව්‍යාපාද සංකල්පය අවිහිංස සංකල්පෙත් අතහැරලා යන්න ඕනේ. නිවනට යන කෙනාට ඒ අතහැරලා යන්න වෙනවා කියනවා. ඒ අතහැරලා ගිහි කෙනාට අසේක සීලක්ඛන්දේ අසේක සම්මා දිට්ඨිය තියෙනවා. ආයෙ යට සම්මා දිට්ඨියක් ඕනේ නැහැ. හික්මිලා ඉවරයි සම්මා දිට්ඨිය. අසේක සම්මා සංකල්පය තියෙනවා. හික්මිලා ඉවරයි. ඊළඟට අසේක සම්මා වචනේ තියෙනවා. අසේක සම්මා කම්මන්තේ තියෙනවා. අසේක සම්මා ආජීවය තියෙනවා. අසේක සම්මා ව්‍යායාමයේ තියෙනවා. අසේක සම්මා සතිය තියෙනවා. අසේක සම්මා සමාධිය තියෙනවා. අසේක සම්මා ප්‍රඥා ඥානෙ තියෙනවා. අසේක සම්මා විමුක්තිය තියෙනවා. මේ කරුණු 10න් සමන්විත එක්කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා. ශ්‍රමණයන් වහන්සේ කියලා. මේ ශ්‍රමණයා තමයි කියන බුදුරජාණන් වහන්සේ පනවන්නේ. මේ දේශනාව භාගතුන් වහන්සේ දේශනා කළා. මේ දේශනාව ආගෙන හිටපු ඒ පංචගංග වඩුතිතුමා මේ භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා. ඉතින් අපිට මේ යුගයේ මේක අපිට කරන්න අමාරුයි. නමුත් අපිට මෙහෙම ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේ මෙහෙම ලස්සන මාර්ගයක් අපිට පෙන්වා වදාලා කියලා අපිට සතුට වෙන්න පුළුවන්. ඒ නිසා සීල දෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාව ශ්‍රවණී කිරීමෙන් රැස් කරගත්තු සීල පින්වල ආනුභාවයෙන් සීලේ පිහිටා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහිල්ලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වෙයි මේ දුර්ලභ වාග්ය වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දින අකාලික මුනිදාම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ 2015 11 14 වන දින උපන් දිනයේ යෙදුණු බණ්ඩාරමණිකේ මෑණියන්ටද 2015 11 21 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන PM තිලකරත්න පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයට සෙත් පැතීම් පිණිස ඩුබායි සේවය කරන නිරෝෂණී තිලකරත්න දියණිය විසින් මෙම උතුම් ධර්ම දානයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරකින්න සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්ම දානයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරන නිරෝෂණී තිලකරත්න දියණිය නමින් මියගිය සියලු ඥාතීන්ටද පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටද පැමිණ සිටින සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටද ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටද අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්ම දානයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් 2015 11 14 වන දින උපන් දිනයේ දින බණ්ඩාරමණිකේ මෑණියන්ටද 2015 11 21 වන දිනට උපන් දිනයේ යෙදෙන PM තිලකරත්න පියාණන්ටද දායකත්වයේ දරන ඩුබායි සේවය කරන ඉරෝෂණී තිලකරත්න දියණියටද පවුලේ සියලු දෙනාට ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාටද සහභාගී වූ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් වූ සීල පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සීල් ගුණ දම් සුරකින්න මහා සංඝරුවනට දනගාරිකා මෑණියන් වහන්සේලාටද පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ට අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්ම දානයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දින අකාලික මුනිදාම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්නතුන් ඇතුළු පවුලේ සියලු දෙනාට සහ ඥාතීන් හා හිතවතුන් සියලු දෙනාටද ධර්ම දේශනාව සඳහා සහභාගී වූ පින්නතුන්ට ධර්මයේ ශ්‍රවණය කළ සියලු පින්වතුන්ටද ලෝවාසී සියලු දෙනාටද ශ්‍රද්ධා මාසික ධර්ම දානයට සම්බන්ධ සියලු පින්වතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේදී අකාලික මුනිදාම ධර්මදේශනාමය වැඩසටහන තුළින් ධර්ම කාරණා බොහෝමයක් පිළිබඳ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වා දුන්නා. විශේෂයෙන්ම උපමා අරගෙන ඒ උපකම කාරණා තුළින් අපේ ජීවිතයට අපි නිවැරදි ආකාරයෙන් ධර්මයේ ඒකරාශී කරගත යුත්තේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ කුමන කාරණාද? මේ කාරණා කෙරෙහි මැනවින් පෙන්වා දුන්නා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනය උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසේදී අකාලික මුනිදාම් ධර්මදේශනාමය වැඩසටහනට දායකත්වයේ දැක්වූ මේ පිරිසටත් අප පුණ්‍ය අනුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ 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 බුද්ධාය. ඒත් සමගින්ම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනා අකාලික මුනිදාම් ධර්මදේශනාමය වැඩසටහන අප මෙතෙකින් නිමවට පත් කරනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් ටීවී ඔස්සේ නාලිකාංක 27න්, PO ටීවී ඔස්සේ නාලිකාංක 99න්, www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.